ආයුබෝවන් ළමයි. ඉතින් මේ පටන් ගන්න යන්නේ අද පළවෙනි මානව සම්පත් කළමනාකරන පාඨමාලාවේ බ්‍රහස්පතින්ද තියෙන දේශනේ. එතකොට අද දේශනයේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සේවක දුක්ගැනවිලි විසඳන්නේ කියලා. මේකට අදාළ වෙන්නේ ඔයාලගේ ටියුට් නම්බර් 14 එක. ඉතින් අද සම්බන්ධ වෙච්ච ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම වීඩියෝ බලන ළමයි මේ වීඩියෝ එක බලද්දී ඔයාලගේ 14 වෙනි වීඩියෝ එක 14 වෙනි ටියුට් එක රිෆර් කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් අපි යමු පාඩමට. ID එක ආවේ නැති එක පුතා මේ අපේ කැම්පස් එකට දැනුම් දෙන්න. ඉක්මනටම අදම දැනුම් දෙන්න එක. හරි. විනාඩියක් දෙන්න මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරා. මම හිතනවා ඔයාලට පේනවා කියලා. ඉතින් අපි කතා කරන මාතෘකාව මොකද්ද අද? employee grievance handling. එහෙම නැත්නම් අපි මේකට කියනවා දුක්ගැනවිලි විසඳීම කියලා. ID එක ආපු නැති හැමෝම කැම්පස් එකට ඒ ගැන දැනුම් දෙන්න. ID මම හිතන්නේ ලිස්ට් එක ඉෂුව කරා පෝස්ට් කරාද කියලා නම් මම දැනුවත් නැහැ. කැම්පස් එකෙන් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ. හරි ශිෂ්‍ය හැඳුනුම්පත් තාම දාලා නැහැ කියලා කැම්පස් එකෙන් කියනවා. හරි. පාඩම් පටන් ගමුද? ගැටළු ඉවරයිද? පුතා ඔයගොල්ලන්ගේ හැඳුනුම්පත් අංකය විතරයි නිකුත් කරලා තියෙන්නේ. තාම ID එක පෝස්ට් කරලා නැහැ අපේ කැම්පස් එකෙන්. ඒ හින්දා ID එක ලැබුණේ නැහැ කියලා කලබල වෙන්න එපා. අර ලිස්ට් 4ක් දාලා තියෙනවා. ඒ ලිස්ට් 4 ඔයාගේ නම තියෙනවා නම් ඔයා ඒ ගැන worry වෙන්න ඕනේ කමක් නැහැ. ඒතර ඔයාලට පුළුවන් අර අතන තියෙන අසයින්මන්ට් මේ ඔයාගේ ID නම්බර් එක දාලා ඔයාගේ අසයින්මන්ට් එක අපිට එවන්න. සිංහල මීඩියම් කරන අයට ඉංග්‍රීසි වලින් ටයිප් කරලා අසයින්මන්ට් එක මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මොකද්ද සිංහල මීඩියම් කරන අය ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න කියලා. හරි. අපි එහෙමනම් පාඩමට යමු. මේ අතරේ පාඩම් පටන් අරගෙන ඉස්සරහට යන අතර බලමු නැත්නම් වීඩියෝ බලන ළමයින්ට අසාධාරණයක් වෙන එක. හරි. එතකොට අද අපි කතා කරන මාතෘකාව තමයි සේවක දුක්ගැනවිලි විසඳීම. මොනවද ළමයි මේ දුක්ගැනවිලි කියලා කියන්නේ? දැන් රැකියාවේ තත්ත්වය සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් රැකියා පරිසරය සම්බන්ධයෙන් හරි සේවකෙක් හරි එහෙම නැත්නම් සේවක කණ්ඩායමක් හරි විඳින අසාධාරණයක් ගැන එයාලට තියෙන අසතුටුදායක හැඟීමකට ළමයි කියනවා දුක්ගැනවිල්ලක් කියලා. උදාහරණයක් ගමුකෝ. දැන් මේක ඉන්න ළමයි ටිකට සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා සර් ඩෙන්ටිටි එක එවන්නේ කොහොමද? ග්‍රැජුවේෂන් එක තියන්නේ කොහොමද? දැන් මේවත් ඇත්තටම අපිට ඕන දුක්ගැනවිලි විදියට අඳුර ගන්න පුළුවන්. ඉතින් මානව සම්පත් කළමනාකරණයේ තියෙන වැදගත්ම කාර්යයක් තමයි මේ දුක්ගැනවිලි විසඳන එක. ඉතින් මේ දුක්ගැනවිල්ලක් සමහර ළමයි එයාලා අපිට කියන්න පුළුවන් සහ සමහර විට ඒක ඇඟවීමෙන් හැඟවෙන්න පුළුවන්. මේ කොහොම වුණත් දැන් මේ දුක්ගැනවිල්ල අපේ සේවකයාගේ කාර්යක්ෂමතාවයට ගොඩක් බලපානවා. ඉතින් අසයින්මන්ට් එකේ ෆයිනල් ඩේට් එක ජූලයි 31st එක එහෙම නැත්නම් ජූලි 31 ජූලි 31කට සබ්මිට් කරන්න බැරි කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් එයා කැම්පස් එකට දැනුවත් කරන්න ඕනේ. කැම්පස් එක දැනුවත් කරලා ඒකත් එක්කම මාව දැනුවත් කරන්න ඕනේ. ජූලි 31 සබ්මිට් කරන්න බැරි වෙන්නේ ඇයි කියන්නේ. අසයින්මන්ට් හම්බුනාට පස්සේ හම්බුනා එක නාම ලේඛනයක් PDF එකක් විදිහට හැම ගෲප් එකකටම අප්ඩේට් වෙනවා. ඒ වගේම වෙබ්සයිට් එක තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාලට ස්ටුඩන්ට් ID එක දීලා බලන්න පුළුවන් ප්‍රෝග්‍රස් එක මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක අපිට හම්බෙලාද ඒක ගුරුවරයාට යොමු කළාද මොකද්ද ස්ටේටස් එක කියලා මේ වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්. හරි අපි යමු ඉස්සරහට. ඉතින් මේ කාර්යක්ෂමතාවයට ළමයි මේ දුක්ගැනවිලි බලපානවා. ඇයි සේවකෙක් දුකින් ඉන්නකොට එයා වෙනද වගේ උනන්දුවෙන් වැඩ කරන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් අපිට සමහර වෙලාවට අඳුර ගන්න එහෙම නැත්නම් අපේ HRM එකට එහෙම නැත්නම් අපි මානව සම්පත් අංශයට පුළුවන් වෙන්න ඕනේ මේ සේවකයේ සම්බන්ධයෙන් මෙහෙම දුක්ගැනවිල්ලක් තියනවාද කියලා විමසිලිමත් වෙන්නේ. ඉතින් මෙහෙම දුක්ගැනවිල්ලක් තියෙනවා නම් ඒක මුල්ම අවස්ථාවේදී විසඳන එක තමයි අපේ මානව සම්පත් අංශයේ වගකීම වෙන්නේ. තේරුණාද? එතකොට මේ දුක්ගැනවිල්ලක් ඇති වුණොත් එහෙම නැත්නම් එයාලට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක
ඉස්සෙල්ලම අපිට වෙන්නේ ඒක දැනගන්න එක අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේ දුක්ගැනවිල්ලක් ඇති වුනහම මේ දුක්ගැනවිල්ල හින්දා එයාට තියෙන කලකිරීම ආයතනය පුරාම පැතිරලා යන්න කලින් මේක විසඳන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. දැන් මේක දැනගන්න එක තමයි ඉස්සෙල්ලම අපි කරන්න ඕන. ඉතින් මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ළමයි ඉවත් වීමේ සම්මුඛ සාකච්ඡා. ලහිරු සර් ඔයාට කියලා දුන්නා ඕෆ් බෝඩින් ප්‍රොසෙස් එක කියා දෙනකොට එක්සිට් ඉන්ටර්විව් එකක් කියලා. මතකද එක්සිට් ඉන්ටර්විව් එක? ලහිරු සර් කිව්වා මට මතකයිද? එක්සිට් ඉන්ටර්විව් එක කියලා කියන්නේ සේවකයෙක් ළමයි අපේ ආයතනෙන් අස් වෙනකොට අපි අන්තිමටම සේවකයාත් එක්ක පොඩි ඩිස්කෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඩිස්කෂන් එකේදී අපි අහලා බලනවා මේ සේවකයාට අපි සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මොනවද? ඇයි මෙයා සේවයෙන් ඉවත් වෙන්නේ? සමහර විට වැටුප් වැඩිවීමක්. එහෙම නැත්නම් වැටුප් මදි වෙන්න පුළුවන්. අපිට එතෙන් සමට සාකච්ඡා කරලා ඒක නිවැරදි කරලා දෙන්න පුළුවන්කම තියෙන දෙයක්. මේ වගේ එයා සේවකෙන් අයින් වෙලා යන්නේ ඇයි කියන හේතුව දැනගන්න එක සාමාන්‍යයෙන් අපි HR process එක තුල කරනවා. මේකදී අපිට පුළුවන් සේවකයෙක් දුකින් ඉන්නවනම් නැත්නම් කලකිරීමෙන් අපේ ආයතනය සම්බන්ධයෙන් ඉන්නවනම් එයාගේ ආකල්පය ගැන අවබෝධය ගන්න. ඊට පස්සේ ආකල්ප සමීක්ෂණයක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපේ සේවකය සම්බන්ධයෙන් එයාලගේ දුක්ගැනවිලි ගැන දැනගන්න අපිට පුළුවන් පොඩි ප්‍රශ්නාවලියක් නැත්නම් ඉන්ටර්විව් එකක් වගේ දෙයක් ඒ අයට බෙදා හරින්න. එතකොට මේකදී අපිට ළමයි තියෙන ගැටලුව තමයි ලොකු සම්පත් ප්‍රමාණයක් අපිට ඕන වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න ටික සේවකයන්ට බෙදලා දෙන්න ඕනේ. එයාලගෙන් උත්තර අරගන්න ඕනේ. මේ හින්දා අපිට වැඩි මානව සම්පතක් එහෙම නැත්නම් වැඩි ශ්‍රමදායකත්වයක් ඕන වෙනවා මේ ආකල්ප සමීක්ෂණයක් කරනකොට. ඊට පස්සේ අපිට තියෙන ඊළඟ එක තමයි පැමිණිලි පෙට්ටිය. සජෙෂන් බොක්ස් කියලා අපි මේකට කියන්නේ. එහෙම නැත්නම් කම්ප්ලේන් බොක්ස් කියලා කියනවා. දැන් මේ පැමිණිලි පෙට්ටියකට අපිට පුළුවන් ආයතනයේ තනින් තන මේ වගේ දෙයක් තියෙනවා. දැන් අපි කියමු බිල්ඩින් එකක් එහෙම නැත්නම් තට්ටු 3-4ක් තියෙනවා කියලා. එහෙම තට්ටු 3-4ක් තියෙනකොට අපිට තට්ටු එක තට්ටුවකට එක බොක්ස් එක ගන්න. එහෙම නැත්නම් බිල්ඩින් 3-4කට නම් ඒ බිල්ඩින් එකේ හරි හොඳ කියලා අපි හිතන තැන්වල බොක්සස් අපිට දාලා තියන්න පුළුවන්. ඉතින් සේවකයට පුළුවන් තමන්ට ආයතන සම්බන්ධයෙන් කලකිරීමක් තියෙන දෙයක් තියෙනවා නම් මේ බොක්ස් එකට ගෙනල්ලා දාන්න. එතකොට මේ බොක්ස් එකේදී අනිවාර්යයෙන්ම සේවකයන්ට යෝජනා දාන්න තියෙන පෙට්ටි වලට වඩා මේ පෙට්ටිය වෙනස් වෙන්න ඕනේ. ඒක අඩුම තරමින් හැඩයෙන් හෝ පාටින් හෝ වෙනස් කිරීමක් කරන්න ඕනේ මේ පැමිණිලි පෙට්ටියක් තියෙනකොට. හරි. ඉතින් මේ දුක්ගැනවිලි හැඳින්වීම කොටස ඔයාලට තේරෙනවද? ඔව් කට්ටිය හෝ කියලා කියනවා. ඉතින් මම හිතනවා අනිත් අයටත් මේ පාඩම තේරෙන්නේ නැති කියලා. හරි. මේ දුක්ගැනවිලි සම්බන්ධ ඔන්න හේතු තියෙනවා. අද කවුරුවත් ඉන්නවද මේ දුක්ගැනවිලි සම්බන්ධ හේතු සභාවට ඉදිරිපත් වෙලා කියවන්න කැමති කෙනෙක්? එහෙම ඉන්නවා නම් මට රෙස්සන් කරන්න දෙන්න පුළුවන්. රෙස්සන් කරන්න. එතකොට එයාට අවස්ථාව දෙන්න පුළුවන්කම තියෙනවා. අද නම් කවුරුවත් නැහැ වගේ. හරි. එතකොට දුක්ගැනවිලි ඇති වෙන්න හේතු අපිට පුළුවන් ළමයි කොටස් කීපයකට වෙන් කරගන්න. පළවෙනි කොටස තමයි අපි හඳුනා ගන්නවා. රැකියාව සම්බන්ධ හේතු. කියන්නේ එයාගේ රස්සාව සම්බන්ධයෙන් එයාට තියෙන කරුණු හින්දා මෙයාට දුක්ගැනවිලි ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. බලමු මොනවද කියලා. රැකියාව විස්තරේ නොමැති රාජකාරි වලට යෙදවීම. නැත්නම් විසඳීම රාජකාරි වලට යෙදවීම තමයි වෙන්න ඕනේ මෙතන වචනය. සමාවෙන්න. මෙයා සමහර විට මේ සේවකයට අපි දීලා තියෙන රාජකාරි වලට වඩා වැඩි ප්‍රමාණයක් අපි එයාගෙන් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ රැකියාව විස්තරය තුළ දැන් රැකියාව විස්තරය මම කියා දීලා තියෙනවා ඔයාලට. මොනවද රැකියාව විස්තරය කියලා කියන්නේ? උත්තරයක් දාන්න බලන්න.
රැකියා විස්තරය යන කුමක්ද? මට මොකද මේ කට්ටියගෙන් උත්තර නැත්තේ? ඔව් කෙනෙක් කියනවා මට ජොබ් එකේ තියෙන කරන්න තියෙන වැඩ ටික හරියටම හරි. අදාළ රැකියාව විස්තර කරන්න. ඔව් හරියටම හරියට කියලා තියෙනවා. මේ රැකියාව විස්තරකින් මොකද කරන්නේ? ඒ රස්සාව තුළ ඔයාට කරන්න තියෙන වැඩ ටික කියනවා. උදාහරණයක් ගමු අපි. දැන් අපේ රහමත් සර් මට කොල්ලයක් දෙනවා. මෙන්න මේ පෝස්ට් එක තුල සර්ට කරන්න තියෙන වැඩ ටික මේකයි. මේ ළමයින්ට උගන්වන්න ඕනේ, අසයින්මන්ට් එක බලලා දෙන්න ඕනේ. මේ විදියට සර් කරන්න ඕනේ වැඩ ටික මේකයි කියලා සර් මේ රහමත් සර් කොලයක් දෙනවා. එතකොට මේකේ මොකද විස්තර කරන්න ළමයි මේ ජොබ් එක තුල මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් රැකියා විස්තරේ නැති රාජකාරී වලට දැන් ලංකාවේ ගොඩක් ආයතන වල කරන දෙයක් තමයි රැකියා විස්තරය දානවා. දාලා අන්තිමට මොකද්ද දාන්නේ ජොබ් එකේ ඉන්න ළමයි කියන්න බලන්න. ලස්සන වාක්‍යයක් මෙයාලා දානවා. කාටවත් මතක් වෙනවද? මතක් වෙනව නම් දාන්න. yes mic mic කතා කරන්න පුළුවන් ඔයාලට. ආයතනයේ අවශ්‍යතාවයන් මත සමහර රාජකාරී සඳහා සහභාගී වීමට එකඟ වෙනවා කියලා ක්ලෝස් එකක් දානවා. හරියටම හරි. මේක දානවා මේ ආයතනයේ ප්‍රධානියාගේ අභිමතය පරිදි යෙදීමට සුදුසු වෙනත් ඕනෑම රාජකාරියක් කියලා. ඉතින් මොකද වෙන්නේ? දැන් ළමයි අර ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි තියෙන ලිස්ට් එක දිගයි අර රැකියා විස්තරය තියෙන ඒවාටත් වැඩි. දැන් මොකද්ද වෙන්නේ මෙතෙන්දී? දැන් සේවකයාට අන්තිමට අපි කියමුකෝ සේවකයා අපිව කැඳවන්නේ අපි මේ සේවකයාව කැඳවන්නේ පීනන්න. දැන් අන්තිමට අර ලිස්ට් එකේ තියෙනවා කාන්තාරේ ඉන්න ඔටුව බලා ගන්න. දැන් සේවකයාට මොකද හිතෙන්නේ යාගේ ජොබ් එක සම්බන්ධයෙන්? එයා ආසයිද? එයා ආසවේද? ඕගොල්ලෝ කැමතිද එහෙම එකක් හම්බ වෙනවනම්? ඔව් කවුරුවත් කැමති නෑ. කන්ෆියුස් වෙනවා. ඉතින් මේ හින්දා සමහර රැකියා විස්තරේ නැති රාජකාරී වලට යෙදෙන හින්දා සමහර විට මේ සේවකයා අපේ ආයතන අත්හැරලා යන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒ වගේම සේවකයෙක් තියෙන වගකීම් ඉටු කිරීමට හැකියාව නොවැනිකම. කියන්නේ ජොබ් එකට අදාළව ජොබ් එක එපා වෙනවා විතර. ඉතින් ජොබ් එකට අදාළව කරන්න තියෙන වැඩ කරන්න මට ටැලන්ට් එකක් නැත්තම් තමයි. මට ඒ සම්බන්ධයෙන් කිසිම අත්දැකීමකුත් නැහැ, පළපුරුද්දකුත් නැහැ, මම දන්නෙත් නැහැ, මාව ට්‍රේනින් කරවලත් නැහැ. ඉතින් මොකද වෙන්නේ? මට ටික දවසක් යනකොට මේ ජොබ් එක කරන්න බෑ. මේ මොන මාළ මගුලක්ද කියලා මම දාලා යනවා ජොබ් එක. ඉතින් මේකත් මේ රැකියාව සම්බන්ධක හේතුවක් දුක් ගැනවිලි ඇති වෙන්නේ. ඊට පස්සේ වෙනත් රැකියාවකට අනියුක්ත කරනවා. ඒ කියන්නේ මේ සේවකයාව තමන්ට බාර දීලා තියෙන රැකියාව හැර වෙනත් රැකියාවකට යොමු කරවීම. දැන් සමහර ළමයි ඔයාලට මෙතන ප්‍රශ්නයක් එන්න පුළුවන් සර්ව කලින් දවසේ කියා දුන්නා රැකියා භ්‍රමණය කියලා එකක් ජොබ් රොටේෂන් කියලා එකක් කරනවා. ඉතින් ජොබ් රොටේෂන් එකයි වෙනත් රැකියාවක නියුක්ත වීමයි සමානයි නේද? ඔයාලට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ඔව් මයික් වට කතා කරන්න පුළුවන්. රැකියා රොටේෂන් එකේදී එයාගේ තියෙන සුදුසුකම් අනුව එක එක ඩිපාර්ට්මන්ට්ස් වලට අපිට ආව දාන්න පුළුවන්. නමුත් රැකියාවේ මේ වෙනත් එයාට සුදුසුකමක් නැති තැනකට දාපුවම ඒක කලකිරීමකට ලක් වෙන්න හේතුවක් වෙනවා. හේතුවක් වෙන්න පුළුවන්. ඔව් ගොඩක් නිවැරදි උත්තරේ. තවත් තව මොනවද අදහස් තියෙනවද?
අනිත් එක තමයි සමහරට මේ ජොබ් රොටේෂන් එකක් කරනකොට අපි මේ කලින් මේ සේවකයා දැනුවත් කරලා තියන්නත් පුළුවන්. ඔයාව කියන්නේ අපිට කල්ැතුව එයාව බඳවා ගන්න කලින් දැනුවත් කරන්නත් පුළුවන් සහ බඳවා ගත්තට පස්සේ එයාව දැනුවත් කරන්නත් පුළුවන්. මෙන්න මේ හේතු මත අපි ඔයාව ජොබ් එකකට දානවා කියලා. දැන් හිතන්න අපි අපේ HR ඩිපාර්ට්මන්ට් එකට අලුතින් ඔයාලගෙන් කෙනෙක්ව ගන්නවා. ටික දවසක් ගිහිල්ලා මම කියනවා හරි අපි ඔයාව HR එකට ගත්තට දැන් HR එකේ මේ දවස්වල වැඩක් නැහැ ඔයාට කරන්න. මම ඔයාව දානවා අපේ ඩිජිටල් මාකටිං ඩිපාර්ට්මන්ට් එකට කියලා. දැන් මොකද වෙන්නේ? මේ මිනිහයා මාකටිං කියන නම පේන්නත් බැරි මිනිහෙක් වෙන්න පුළුවන්. ඉතින් එයාට රස්සාව ඒක තුල එපා වෙලා යන්න පුළුවන්. හරි. ඊළඟ හේතුව තමයි ළමයි පුහුණුව ප්‍රමාණවත් නොවීම. ඒ කියන්නේ මේ සේවකයාට අපි රැකියාව කිරීම සම්බන්ධයෙන් එයාට ලබා දෙන පුහුණුව මදි වුණොත් මේ පුහුණුව තුළ එයාට තමන්ගේ රැකියාව නිසි විදියට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම හරියට කරන්න බැරි වුණාම ඒකෙන් වෙන ප්‍රතිඵලය තමයි සේවකයාගේ කාර්යක්ෂමතාවය අඩාල වෙන එක. ඉතින් මේක පුහුණුව ප්‍රමාණවත් නොවීම මෙහෙම සේවකයෙක් කලකිරෙන්න හේතු වෙනවා. ජපානයේ රැකියා විස්තරය මොන වගේ වේද? එතකොට පුතා මම ජපානයේ රැකියා විස්තරයක් දැකලා නැහැ. ඒ හින්දා මට ඒ ගැන මෙතෙන්දී අදහසක් කියන්න අමාරුයි. රැකියා විස්තරය තුල අවශ්‍ය නම් අපිට දාන්න පුළුවන් මෙහෙම එක එක ඩිවිෂන් වලට මාරු කරනවා කියලා. හරි. ඊට පස්සේ වැඩ කිරීමේ තත්ත්වයට අදාළ හේතු. දෙවෙනි හේතුව විදිහට අපි අඳුර ගන්නවා. මේ කලකිරීමක් ඇති වෙන්නේ නැත්නම් දුක්ගැනවිලි ඇති වෙන්න තියෙන ඊළඟ හේතුව තමයි ළමයි වැඩ කිරීමේ තත්ත්වය. දැන් උදාහරණයක් ගමු. ඔයාලා අලුත් රස්සාවකට යනවා නම් එහෙම නැත්නම් ඔයාලා දැන් වැඩ කරන ආයතනය තුල ඔයා අවම වශයෙන් තියේ කියලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? අපි සාමාන්‍යයෙන් තැනකට ගියාම බලාපොරොත්තු වෙන අපිට ලැබෙයි කියන පහසු හිතන පහසුකම් මොනවද? අනිත් ඔක්කොම පැත්තකින් තිබ්බත් අපි මේසෙකුයි කුඩුවකුයි තියේ කියලා හිතනවන්නේ නේද? එහෙම නැත්නම් අපිට කම්පියුටර් එකකින් වැඩ කරන්න තියෙනවා නම් අපි හිතනවා අපිට ආයතනයේ මගින් අදාළ පහසුකමක් දෙයි. නැත්නම් පරිගණකයක් දෙයි. නැත්නම් ෆෝන් එක ආශ්‍රයෙන් වැඩ කරන්න වෙනවා නම් අපිට ෆෝන් එකක් දෙයි. මේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම අපේ රැකියාව තුළ අපිට අවශ්‍ය කරන පහසුකම් නොලැබීම සමහර විට මේ වැඩ කිරීමේ තත්ත්වයට බලපාන්න පුළුවන්. ඒ වගේම රැකියා ස්ථානය හරි රැකියා කරන කාලය හරි වෙනස් වෙන එක. ඒ කියන්නේ අපි වැඩ කරන ස්ථානය මේ දවස්වල නම් ට්‍රාන්ස්පෝර්ට්. ඇත්තටම ඒක තව හරි. ඉතින් මම හිතන්නේ ගොඩක් ඒවා උදේ කුමාර මම හිතන්නේ දැන් ඔන්ලයින් ෆැසිලිටි එක දීලා තියෙනවා ප්‍රයිවට් ඒවා. හැබැයි එහෙම වුණත් සමහර ඒවා තියෙනවා අපිට අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙලා තියෙන නේද? හරි. ඉතින් රැකියා ස්ථානය හෝ කාලය වෙනස් කරනවා. ඒ කියන්නේ අපි රැකියා කරන ස්ථානය අපි කියමු අපි ලොකේට් වෙලා හිටියේ කොළඹට. ඒ කොළඹින් අපි දානවා අපිව දැනුවත් කිරීමක් නැතුව වෙනත් බ්‍රාන්ච් එකකට. එතකොට මේ අලුත් බ්‍රාන්ච් එකට සේවකයාට හැමදාම යන්න සිද්ධ වෙනවා නම් ඒක තුළ එයාට විශාල කාලයක් වෙන් කරන්න වෙනවා නම් එයාට පෞද්ගලික ජීවිතයට වෙන කාලයක් නැත්තම් ඉතින් ඒ සේවකයා ඒක තුළ කලකිරීමකට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වැඩ කිරීමේ තත්ත්වය ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ ෆස්ට් අසයින්මන්ට් එක කරපු ළමයි සමහර විට කරන්නේ නැති හෝතෝන් ඉෆෙක්ට් එක ගැන. මම හිතන්නේ මම දෙවෙනි දවසේ මේ හෝතෝන් ඵලය ගැන කියලා දුන්නා. මතකයිද කාට හරි? හරි. ඊට පස්සේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට අහිතකර තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩ කරන පරිසරය තුල අපේ සෞඛ්‍යයට එහෙම නැත්නම් අපේ ආරක්ෂාවට ගැටලුකාරී කියලා හිතෙන තත්ත්වයන් තියෙනවා නම් ඒ තත්ත්වයන් තුල අපිට ළමයි වැඩ කරගෙන යන්න හිතෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවට මේ සේවකයෝ එහෙම නැත්නම් අපි මේ ආයතනයේ දාලා යන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් රැකියාවෙන් ඉවත් වෙන්න පෙළඹෙනවා. මේකත් අනිවාර්යයෙන්ම මේ රැකියාව සම්බන්ධයෙන් තියෙන තව ගැටලුවක්. ඊළඟට සුපරීක්ෂක සමග තියෙන දුර්වල සම්බන්ධතාවය.
මේ සුපරීක්ෂක සමග තියෙන සම්බන්ධතාවයද සමහර වෙලාවෙ කැමති මේ සුපරීක්ෂක කතා කරන්නේ නැතුව ඉන්න තරමට. එහෙම නැත්තම් අපි යමු දැන් අපි කොච්චර ගැටලුවක් ගැන එයාට කියන්න උත්සාහ කරත් එයා අපි කියන දෙයට අහුම්කම් දෙන්නේ නැහැ. ඉතින් මෙහෙම අහුම්කම් දෙන්නේ නැති වුනහම කාලයක් තිස්සේ යනකොට මොකද තාරිකා නැහැ කියලා කියන්නේ? මෙතන මේ සුපරීක්ෂකවරයාත් එක්ක දුරස්ත සම්බන්ධයක් තියෙන එක සමහර ලාවට මේ අපේ ආයතනයේ වැඩ කිරීමේ තත්ත්වයට ගැටලුකාරී වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ තවත් කරුණක් තමයි දුක්ගැනවිලි ඇති වෙන්නේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් අපි මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විදිහට අපි ක්‍රියාත්මක කරන දේවල් මේ දුක්ගැනවිලි ඇති වෙන්න තව හේතුවක් වෙන්න පුළුවන්. ඒ තමයි එකක් තමයි සේවක වැටුප් සහ වේතන අඩුවීම. ඒ කියන්නේ හැම සේවකයම කැමති තමන්ගේ වැඩ කරන කාලයට එහෙම නැත්නම් කරන වැඩ ප්‍රමාණයට ගැළපෙන වැටුපක් හෝ වේතනයක් ලබා ගන්න. ඉතින් මේ සේවකයට අපි සුදුසු වැටුපක් හෝ වේතනයක් එයාට ලබා දෙන්නේ නැත්නම් එහෙම ගෙවන්නේ නැත්නම් ඒක තුල සේවකයා කලකිරෙන්න පුළුවන්. එයාට දුක්ගැනවිලි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව හේතුවක් තමයි සේවකයාට අදාළ නිවාඩු උසස් වීම මාරු වීම සහ නවතාලීම් සිද්ධ කරන නිවාඩු අපි ළමයි දැන් අවම වශයෙන් මේ සේවකයාට සාපුහා කාර්යාල සේවක පොත්ගල ගණචේ නම් සාපුහා කාර්යාල සේවක පනතේ තියෙන නිවාඩු ටික යාට ලබා දෙන්න ඕන. ඒ වගේම රජයේ නම් අපි ආයතන සංග්‍රහය පරිදි යාට හුරුම් වෙලා තියෙන නිවාඩු ටික මෙයාට ලබා දෙන්න ඕන. ඉතින් මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ නැතුව අපි මේ සේවකයව මරව වැඩ ගන්නවා නම් ඒක තුල අපි සේවකයා ආයතන සම්බන්ධයෙන් කලකිරෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපේ උසස් වීම සමහර විට මේ සේවකයා මේ අපිට ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන් හොඳ සේවකයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ සේවකයාට අපි ප්‍රොමෝෂන් එකක් දෙන්නේ නැතුව එයාව ඉන්න තනතුරේම තියාගෙන වැඩ කරනවා කියන්නේ සමහරට මේ සේවකයා අපේ ආයතනය සම්බන්ධයෙන් කලකිරීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සේවකයාට සුදුසු නැති මාරු වීම අපි ලබා දෙනවා නම් මේක තුලත් අපේ සේවකයා ආයතන සම්බන්ධයෙන් කලකිරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සේවකයෝ බලන් ඉන්න ළමයි කාර්යබල ඇගීම. සමහර අය නම් කාර්යබල ඇගීමට ඇත්තටම කැමති. හැබැයි සමහර සේවකයෝ ඉන්නවා මේ performance evaluation එකක් කරලා මට ඊළඟ ප්‍රොමෝෂන් එක දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය. දැන් මේ වගේ සේවකයින්ට අපි මෙහෙම performance evaluation එකක් කරලා එයාට ගැළපෙන තනතුරක් ලබන්න දුන්නොත් ඒක තුලත් සේවකෙක් අපි සම්බන්ධයෙන් කලකිරීමකට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි වෘත්තීය සමිති. දැන් සමහර වෙලාවට මේ ආයතනවල තියෙන ඒ කියන්නේ බහුතරයක් ආයතන තියෙන දෙයක් තමයි මේ වෘත්තීය සමිති. එහෙම නැත්නම් සේවක එකතු වෙලා හදාගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ආයතන තමයි මේ වෘත්තීය සමිති කියන්නේ. අපි මේවා ගැන කතා කරනවා කාර්මික සම්බන්ධතාවල් තව දවස් දෙකකින් විතර වගේ. එතකොට මේ වෘත්තීය සමිති හින්දා සමහර විට අපේ වෘත්තීය සමිතියේ ක්‍රියාමාර්ගයේ හින්දා සමහර සේවකයෝ කලකිරෙන්න පුළුවන්. නැත්නම් වෘත්තීය සමිතිය සම්බන්ධයෙන් ආයතනයේ දක්වන ප්‍රතිචාරමත් සේවකයෝ කලකිරෙන්න පුළුවන්. මේ හින්දා අපි අනිවාර්යයෙන්ම මේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සේවකයින්ට සහ ආයතනයට දෙකටම හිතකර විදියට තියාගෙන යන්න ඕන. හරි. ඊළඟට තව හේතුවක් තමයි ළමයි සංවිධානයේ නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධ හේතු. ඒ කියන්නේ අපේ ආයතනයේ තියෙන සාමූහික කිවිසුමේ කොන්දේසි. අපි ආයතනයත් එක්ක එකඟ වෙලා සේවකයෝ සහ ආයතන එකඟ වෙලා තියෙන කොන්දේසි මාලාව තමයි සාමූහික කිවිසුම කියලා අපි අදහස් කරන්නේ. ඒතර මේකේ තියෙන කොන්දේසි ආයතනය කඩ කරොත් සේවකයා අපි සම්බන්ධයෙන් කලකිරෙන්න පුළුවන්. ඒ වගේම විනය ක්‍රියාමාර්ග ගන්නකොට අසාධාරණ විදිහට යාට විනය ක්‍රියාමාර්ග ගන්නවා නම් මේක තුලත් සේවකයා අපෙන් ඈත් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමානව නොසලකීම නිසා ඇතිවන කලකිරීම. කියන්නේ සේවකයෝ සම්බන්ධයෙන් සමානව සලකන්නේ නැත්නම් මේ සේවකයා එක සේවකෙක් සම්බන්ධයෙන් වැඩියෙන් සහ එක සේවකෙක් සම්බන්ධයෙන් අඩුවෙන් සලකනවා නම් සමහර විට මේ සේවකයෝ නැත්නම් බොහෝ වෙලාවට සේවකයෝ අපි ආයතනය ගැන කලකිරෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තව හේතුවක් තමයි ළමයි මේ නොසුදුසු පුද්ගල චර්යාවන් සම්බන්ධ ඒක තමයි සේවක අභිමානය අනවශ්‍ය තරමට ඉහළ. ඒ කියන්නේ සේවකයා Tamanට වඩා තමන්ගේ තත්ත්වයට වඩා හොඳින්
يعني තව වැඩියෙන් තමන් ගැන හිතන් ඉන්නවා නම් එයා සමහරට මේ ආයතනය ගැන කලකිරලා යන්න පුළුවන්. ඒ වගේම සේවක අභිලාෂ වැඩි වෙන්න ඕනේ. සේවකයන්ගේ බලාපොරොත්තු වැඩි වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට වැඩි. ඒ වගේම ළඟා කරගන්න බැරි අපේක්ෂාවන් සමහරට අද assignment 1 එකට මානව සම්පත් කළමනාකරණය ඇඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ළඟා කරගන්න බැරි අපේක්ෂාවන්. ඒ කියන්නේ මේ අද HR assistant කෙනෙක් වෙන කෙනෙක් ලබන අවුරුද්දේ assistant manager කෙනෙක් වෙනවා කියලා වගේ අදි බලාපොරොත්තු තියාගන්න එක තුලත් සමහර විට සේවකයන්ට දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්කම දෙනවා. ඉතින් මම හිතනවා මේ දුක් ගැනවිලි ඇති වෙන හේතු දැන් ඔයාලට පැහැදිලිද කියලා. එතකොට අපි යන්නේ ඊළඟට දුක් ගැනවිලි නිරාවරණය කරන්න. එහෙම නැත්නම් කොහොමද මේව නිරවුල් කරන්නේ කියලා කතා කරන්න. එතකොට මෙතෙන්දී ළමයි අපි දුක් ගැනවිලි විසඳද්දී අපි මේ ආයතනයට යෝග්‍ය සහ විධිමත් දුක් ගැනවිලි ක්‍රමයක් හදන්න බෑ. ඒක මොකද මේ එක රාමුවක් අපිට හදන්න බෑ. මේ දුක් ගැනවිලි හැම එකක්ම එකම ෆ්‍රේම් එකකට අපිට දාන්න පුළුවන් කමක් නැති. ඒකට මේ දුක් ගැනවිලි විසඳද්දී අනිවාර්යයෙන්ම ආයතනයේ අධීක්ෂණ එයාගේ සේවකයාගේ අධීක්ෂණය සහ කළමනාකරු කියන කට්ටිය විතරක් ඉන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට දුක් ගැනවිලි විසඳන්න වෙනම කෙනෙක් අපි දානවා. එහෙනම් දුක් ගැනවිලි විසඳන්න වෙනම කෙනෙක් දාලා ඒ දුක් ගැනවිලි විසඳන අවස්ථාවක් තියෙනවා. අසයින්මන්ට් එක ජූලි 31කට කලින් එවන්න ඕනේ කියලා මම දැන් 3 පාරක් විතර කිව්වා. ඊට පස්සේ කොහොමද මේ සේවකයෝ වෘත්තීය සමිතියක් විදියට ආයතනය තුළ එකතු වෙලා තියෙන්නේ? එතකොට එයාලා කොහොමද එයාලගේ දුක් ගැනවිලි අපි සංනිවේදනය කරන්නේ? මේ දේවල් ගැනත් අපි සලකා බලන්න ඕනේ මේ දුක් ගැනවිලි විසඳන ක්‍රියාවලිය තුළ. ඉතින් මෙතන දුක් ගැනවිලි විසඳද්දී අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාපිළිවෙල ඉන්දියාවේ එක ආයතනයක් සකස් කරලා දිනවා. ඒ ආයතනය තමයි කළමනාකරණ විශ්ලේෂණ ආයතනය. ඉතින් මෙයාලා කියනවා දැන් ඉස්සෙල්ලම දුක් ගැනවිලි විසඳද්දී කළමනාකරණයේ තියෙන පල්ලෙහාම ස්තරෙන්. ඒ කියන්නේ සුපරීක්ෂකවරයාගේ මට්ටමින් නැත්තම් නම් අපේ ඉන්න පල්ලෙහාම මට්ටමේ අපි කිව්ව බොටම් ලයින් මැනේජර්ස් මේ බොටම් ලයින් මැනේජර්ගේ ලෙවල් එකේ ඉඳන් දුක් ගැනවිල්ල අපිට විසඳන්න පටන් ගන්න පුළුවන්. එතකොට මේ දුක් ගැනවිල්ලක් සේවකයෙක්ට ඇති වුනහම එයා මොකද කරන්න ඕනේ? තමන්ගේ ආසන්නතම ප්‍රධානියට මේ දුක් ගැනවිල්ල දැනුවත් කරන්න ඕනේ. එතකොට මේ දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් තමන්ගේ ආයතනයේ ආසන්නතම සේවකයාගේ ආසන්නතම ප්‍රධානිය දැනුවත් කරලා එයාත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. සමහර වෙලාවට ළමයි මේ දුක් ගැනවිල්ල මේ ලෙවල් එකෙන්ම නැති වෙලා යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් පල්ලෙහාම මට්ටමේ කෙනෙක්ට උනත් සමහර විට සමහර දුක් ගැනවිලි විසඳන්න පුළුවන්. අපි කියමු සමහරලාට සේවකයෙක් තියෙන දුක් ගැනවිල්ල තමයි එහා පැත්තේ ඉන්න මිනිස්සු දෙන්නත් එක්ක වැඩ කරන්න බෑ, මට වැඩ කරන්න වෙන තැනක් වෙලද. මේ වගේ පොඩි දෙයක් සමහරට මේ ආයතන ප්‍රධානියට යන්න අවශ්‍යතාවයක් නැහැ මේ. එයාගේ ආසන්නතම සුපරීක්ෂකවරයාට එහෙම නැත්නම් ආසන්නතම ප්‍රධානියට විසඳන්න පුළුවන් දෙයක්. ඉතින් මෙහෙම දේවල් හින්දා අපිට තව ඉස්සරහට මේ දුක් ගැනවිල්ල අරගෙන යන්න නැතුව ආසන්නතම ප්‍රධානියාගේ මට්ටමේ විසඳලා ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් සමහර වෙලාවට අපිට අවස්ථාවල් එනවා දැන් ආසන්නතම ප්‍රධානියට ළමයි මේ සේවකයාගේ දුක් ගැනවිල්ල විසඳන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි ආසන්නතම ප්‍රධානිය පැහැදිලි කරලා දෙන්න ඕනේ සේවකයාට හරි මට මේ මට්ටමින් ඔයාගේ ගැටලුව විසඳන්න බැහැ. ඔයා මේකට මේ කියන කෙනාව හම්බෙන්න යන්න. නැත්නම් ආයතනයේ මේ කියන කෙනා හම්බෙලා තමයි ඔයාගේ මේ ගැටලුව ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපි යාව දැනුවත් කරන්න ඕනේ. හරි මෙතෙන් එනකම් පැහැදිලිද ඔයාලට? එතකොට දැන් මෙහෙම දුක් ගැනවිල්ලක් විසඳද්දී අපි අනිවාර්යෙන්ම දුක් ගැනවිල්ලක් විසඳද්දී අපි හරි අසයින්මන්ට් එක ගැන මම ආපෞසරයක් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්නම්. එහෙම නැත්නම් ක්ලාස් එක ඉවර කරන්න කලින් මම ඒක කියලා දෙන්නම්. එතකොට දුක් ගැනවිල්ලක් විසඳද්දී අපි මේ දුක් ගැනවිල්ල විසඳන එක පරක්කු කරන්න හොඳ නෑ ළමයි. පරක්කු වෙන්න සමහරට මේ සේවක ආයතනය සම්බන්ධයෙන් කෝප වෙන්න පුළුවන්, එයාට කලකිරෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතනය පුරාම මේ කටකතා විදියට මේක පැතිරලා යන්න පුළුවන්. ඒක තුළ වැඩි අපිට නියපොත්තෙන් ගලවන්න පුළුවන් දේ පොරවෙන් කපන්න වෙන තරම් විතර මේ දුක් ගැනවිල්ලම ආයතනය පුරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා
අපි අනිවාර්යයෙන්ම මෙහෙම දුක් ගැනවිල්ලක් ආවහම ඊටාම ඉක්මනින් මේකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. හරි. ඊට පස්සේ දුක් ගැනවිල්ල ප්‍රධානියෙක් වෙන දෙනකොට ඒක විනය විරෝධී කරුණක් සම්බන්ධයෙන් නම් එතකොට මේ එයාට දෙන කරුණු ආරක්ෂක يعني කියන්නේ දුක් ගැනවිල්ල එයාගේ විනය ආරක්ෂා කරන්න එයාට ලබා දෙන උපදෙස් මේ සේවකයා ඉස්සෙල්ලා පිළිපදින්න ඕන කියලා එයාට පැහැදිලි කරලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ මේ දුක් ගැනවිලි විසඳද්දි ළමයි ඒකට විසඳුම් හොයන ක්‍රියාපටිපාටිය හදද්දී අපි මේකට සේවකයෝ සහභාගී කරගන්නත් ඕනේ. නැත්නම් අපි මේ හදන ක්‍රියාවලිය ඇත්තටම සේවකයාට තමයි සේවකයාගේ හබ තමයි මේ දුක් ගැනවිල්ල විසඳන ක්‍රමය අපි හදන්නේ. ඉතින් මේකට අපි මොනවා කරත් වැඩක් නැහැ. අපි ආයතනයේ යෙදුවට වැඩක් නැහැ. සේවකයාට මේකෙන් ප්‍රයෝජනයක් නැත්නම්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දුක් ගැනවිලි විසඳීමේ ක්‍රියාවලිය තුළ සේවකයව අපේ මේ ක්‍රියාවලියට සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම මේ හදලා දෙන එක හැම සේවකයකටම පිළිගන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕනේ. ඊට පස්සේ මේකේ සේවකයාගේ පක්ෂපාතීත්වය ඇති කරන්න එහෙම නැත්නම් කේන්තිය වැඩි කරන ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියලා වෘත්තීය සමිතිය එහෙම නැත්නම් සේවකයාගේ පාර්ශ්වය සහ කළමනාකාරීත්වය අතර මනා එකඟත්වයක් ඇති කරගන්නත් ඕනේ. ඉතින් ඒ වගේම ළමයි මේ දුක් ගැනවිල්ල විසඳන ක්‍රියාපටිපාටිය සේවකයාට තේරුම් ගන්න පුළුවන් සරල එකක් වෙන්නේ. අපි ලොකු ප්‍රොසෙස් එකක් හදනවා දුක් ගැනවිලි විසඳන්න. හැබැයි මේ දුක් ගැනවිලි විසඳන්න හදන ප්‍රොසෙස් එක තේරෙන්නේ අපේ CEO ට විතරයි. දැන් එහෙම ක්‍රමයකින් ඇති වැඩක් තියනවද? අඩුම තරමින් සේවකයෙක් හිතා ගන්න බෑ කාවද ගිහිල්ලා හම්බෙන්න ඕනේ කියලා. එහෙම ප්‍රොසෙස් එකකින් ආයතනයකට වැඩක් තියනවද? වැඩක් නෑ කියලා කියනවා. ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේ හින්දා අපි අනිවාර්යයෙන්ම මේ දුක් ගැන විසඳීමේ ක්‍රියාවලියට සේවකයා සම්බන්ධ කරගෙන අතිශයින්ම වැදගත් වෙනවා. හරි. එතකොට අපි දුක් ගැන විසඳීම ගැන තමයි දැන් කතා කර ඉන්නේ. මෙතෙන්ට එනකම් ඔයාලට පාඩම පැහැදිලිද? ඊළඟට අපි යන්නේ දුක් ගැනවිලි විසඳන විකල්ප ක්‍රම ගැන කතා කරන්න. එතකොට මේ දුක් ගැනවිලි විසඳන්න ළමයි අපි මේ කතා කරපු විධිමත් ක්‍රියාපටිපාටිය හැරුණම අපිට තව පුළුවන් දේවල් තියෙනවා. ඒ තමයි පළවෙනි එකට අපි කියනවා ඕපන් ඩෝ පොලිසි කියලා. ඒ වගේම අපිට පුළුවන් තව ඔම්බුඩ්ස්මන් කෙනෙක්ව මේකට දාන්න. එහෙම නැත්නම් දුක් ගැනවිලි කමිටුවක් අපිට ආයතනය තුළ ඇති කරන්න පුළුවන්. සමහරට අපිට කවුන්සලින් සෙෂන් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ක්වාසි මෙතඩ් එක දාන්න පුළුවන්. මේ වගේ ක්‍රම ගණනාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ළමයි දුක් ගැනවිලි විසඳීම කරන්න. බලමු එකින් එක මේ මොනවද කියලා. ඕපන් ඩෝ පොලිසි කියලා කියන්නේ ළමයි අපේ ඕනෙම සේවකයෙක්ට ආයතනයේ ප්‍රධාන විධායකනිලධාරිය කියන්නේ CEO හම්බෙලා දුක් ගැනවිලි වලට විසඳුම් ඉදිරිපත් කරන අවස්ථාව දීලා තියෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ හැම සේවකයාටම තමන්ගේ ආයතනයේ අග්‍රම කළමනාකරුවට තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා කුඩා හරි මධ්‍යම පරිමාණයේ හරි ව්‍යාපාරවලට. ඉතින් ඒ වගේ ව්‍යාපාර වලට වැදගත් වුණත් හැබැයි විශාල ආයතන වලට දැන් මේකෙදි අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න අමාරුයි. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට මේ ඕපන් ඩෝ පොලිසි එක පාවිච්චි කරනවා පොඩි කම්පැනිස් වල එහෙම නැත්නම් පොඩි බිස්නස් වල දුක් ගැනවිලි විසඳීමේ ක්‍රියාවලිය. හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔම්බුඩ්ස්මන් කෙනෙක් යොදවන්නේ. ඔම්බුඩ්ස්මන් කෙනෙක් කියලා කියන්නේ අපේ මේ දුක් ගැනවිලි ගැන අහලා බලන්න අපිට පුළුවන් වෙනම නිලධාරියෙක් පත් කරන්න. මේ නිලධාරියට අපි කියනවා ළමයි ඔම්බුඩ්ස්මන් වරයා කියලා. ඒතර සිංහලෙන් තේරෙන භාෂාවෙන් මෙයාට අපි කියනවා දුක් ගන්නාරාල කියලා. ඒතර මෙයාගේ ප්‍රධානම කාර්යභාරය තමයි දුක් ගැනවිලි ඇති වෙන්න හේතු වෙන කරුණු ගැන අඳුරගෙන ඒවට සහන සලසන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. එතකොට මේකෙදි දුක් ගැනවිලි යා විභාග කරලා බලනවා. විභාග කරලා බලලා ඒවට විසඳුම් නිර්දේශ කරමින් මේ ඔම්බුඩ්ස්මන් වරයා ගන්නවා. දැන් මෙතෙන්දී මේ ඔම්බුඩ්ස්මන් කෙනෙක්ට දාන්නේ ආයතනයේ විධායක මට්ටමේ කෙනෙක්. එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටමේ කෙනෙක් මේකට
යෙදවීමක් කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි පුළුවන් ඊළඟ එක තමයි දුක්ගැනවිලි කමිටුවක් දාන්න. හරි. එතකොට මේ දුක්ගැනවිලි කමිටුවේ මොකද කරන්නේ? මේ සේවකයින්ට තමන්ගේ තියෙන දුක්ගැනවිලි ගැන ඉදිරිපත් කරන්න විශේෂ කමිටුවක් පත් කරනවා. එතකොට මේ කමිටුව නිශ්චිත කාල පරිච්ඡේදයකට සමාන සතියකට සැරයක් එහෙම නැත්නම් සති දෙකකට සැරයක් රැස් වෙලා අර ඉදිරිපත් වෙලා තියෙන දුක්ගැනවිලි පරීක්ෂා කරලා ඒකට විසඳුම් ලබා දෙන එක කරනවා. එතකොට මේ කමිටුවේ ඉන්න සමාජික සංඛ්‍යාව ගැන තීරණයක් නැහැ. කියන්නේ කමිටුවේ අවම වශයෙන් දෙන්නෙක් ඉන්න පුළුවන් සහ උපරිමයක් සීමාවක් දාලා නැහැ. මේකෙදි සාමාන්‍යයෙන් මේ කමිටුවට ඇතුළත් වෙන ආයතනයේ සාමාන්‍ය අධිකාරිවරයා ඉන්නවා. ඒ වගේම පිරිස් කළමනාකරුවෝ ඉන්නවා. කියන්නේ මානව සම්පත් කළමනාකරුවෝ ඉන්නවා. දුක්ගැනවිලි ඉදිරිපත් වෙච්ච සේවකයාගේ අංශභාර ප්‍රදානයි. මෙන්න මේ කට්ටියවත් අවම වශයෙන් මේ කමිටුවට ඉන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක උපදේශන සේවාවට. එතකොට මේක උපදේශන සේවාවක් කියන්නේ මොකක්ද කියලා සමහර විට අපේ කවුන්සලින් කරපු ළමයි දන්නවා ඇති. උපදේශන ක්‍රියාවකදී අපි කරන්නේ මේ සේවකයාගේ ගැටලුව සම්බන්ධයෙන් නූතන කළමනාකරණ නීතිය හෙන්රි ෆියෝඩ්. හරි. උපදේශනය සම්බන්ධයෙන් මේ උපදේශනයේදී අපි කරන්නේ සේවකයාගේ ගැටලුව මොකද්ද කියලා විමසා බලලා එතකොට එයාට ඒක විසඳ ගන්න මඟ පෙන්වීම කරන එක. සමහර විට අපි එයාට මේ උපදේශනය තුළ එයාට විසඳුමක් දෙන්නේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි මේ සේවකයාට අපි කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් උපදේශන ක්‍රියාවලිය ඇතුලේ එයාට තමන්ගේ ගැටලුවට විසඳුම අඳුරගන්න අවස්ථාවක් හදලා දෙන්න. සමහර වෙලාවට අපිට පුළුවන්කම දෙන උපදේශනය තුළ එයාට උපදෙස් ලබා දීමක් කරන්න සහ මඟ පෙන්වීමක් කරන්න මේ ක්‍රම දෙකම මේ උපදේශනයේදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට ක්වාසි මෙතඩ් එක. ක්වාසි මෙතඩ් එකේදී කරන්නේ මේ දෙවෙනි පාර්ශවයක් එහෙම නැත්නම් තර්ඩ් පාර්ටි එකක් පාවිච්චි කරලා මේ දුක්ගැනවිල්ල විසඳන එක. ඒතර මෙතෙන්දී සේවකයාට කළමනාකරන විශේෂඥයෙක් එහෙම නැත්නම් තර්ඩ් පාර්ටි එක අපිට මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කෙනෙක්ව ගන්න පුළුවන් මේ ක්වාසි මෙතඩ් එකේදී මේ දුක්ගැනවිල්ල විසඳන්න. ඊළඟට මික්සිං මෙතඩ් එක තියෙනවා. මික්සිං මෙතඩ් එකදී අපි කරන්නේ අපිට පිරිස් කළමනාකරුවෙක් විශේෂඥයෙක් එහෙම නැත්නම් කමිටුවක් පත් කළා මේ දුක්ගැනවිලි විසඳන එක. එතකොට මේ අපි අර පිරිස් කළමනාකරන විශේෂඥයා මේ දුක්ගැනවිලි අඳුරගෙන ඒ සම්බන්ධයෙන් තමන්ගේ නිරීක්ෂණත් එක්ක කමිටුවට දානවා. ඊට පස්සේ අවසාන විසඳුම මේ අපි කිව්වා වගේ මේ කමිටුවෙන් ලබා දීම කරනවා. හරි. එතකොට මේ දුක්ගැනවිලි විසඳන ක්‍රම ටික ඔයාලට තේරුණාද? හරි. ඊළඟට අපි යන්නේ දුක්ගැනවිලි විසඳන මූලධර්ම ගැන කතා කරන්න. එතකොට දැන් අපේ අනික් හැම දෙයක් වගේ කියන්නේ මානව සම්පත් කළමනාකරණයේ තියෙන අනික් කාර්යයන් වගේම මෙතෙන්දී අපි මේ දුක්ගැනවිලි විසඳීම කරන්න ඕන කියලා ෆවුන්ඩේෂන් එකක් අපිට දීලා තියෙනවා. කොහොමද මේ දුක්ගැනවිලි විසඳීමක් කරන්නදී අනුගමනය කරන්න ඕනේ දේවල් මොනවද කියන්නේ. අපි යන් මේ මොනවද කියලා බලන්න. පළවෙනි මේක තමයි ළමයි දුක්ගැනවිල්ලට අපි හොඳට අහුම්කම් දෙන්න ඕනේ. කියන්නේ සේවකයාගේ මේ දුක්ගැනවිල්ල මොකක් සම්බන්ධයෙන්ද? මොකක් හින්දාද මෙයාට මේ කලකිරීම ඇති වෙලා තියෙන්නේ? එතකොට මේක කොයි විදිහට විසඳන්න පුළුවන් දෙයක්ද? එහෙමගෙන අපි සේවකයාගේ දුක්ගැනවිල්ලට හොඳින් අහුම්කම් දීම කරන්න ඕනේ. එහෙම අහුම්කම් දීලා මේ සේවකයා අපිට ඉදිරිපත් කරන විස්තර ගැන අපි හරි විස්තර රැස් කර ගන්න ඕනේ. සමහරට මේ කියන විස්තර වලින් ඔක්කොම හරි නොවෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී
අපිට පුළුවන්කම තියෙනවා මේ සේවකයාට ඉදිරිපත් කරන තොරතුරු ගැන අපිට වෙනම හොයලා බලලා සත්‍ය තොරතුරු රැස් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ සේවකයාත් එක්ක මේ දේවල් ගැන සාකච්ඡා කරන්න. දැන් මෙයා දුක්ගැනවිලි අපිට ඉදිරිපත් කරාට පස්සේ අපි එයා කියන විස්තර හොයලා බලලා අපි ආපහු සේවකයාත් එක්ක සාකච්ඡා කිරීමක් කරනවා මේ දුක්ගැනවිලි විසඳීමේදී. ඊට පස්සේ අපිට පුළුවන් සේවකයාට හොඳින් යහුම්කන් දෙන එක කරන්න. ඊට පස්සේ සේවකයා කියන කරුණු හරිනම් අපි ඒව පිළිගන්න එක කරන්න ඕනේ. ඉතින් එහෙම පිළි අරගෙන සේවකයාට මේ අපි එයාගේ ගැටලුව ගැන තේරුම් අරන් තියෙනවා. එහෙම නැත්නම් එයාට උදව් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා කියලා එයාගේ මනස තුල අපි විශ්වාසයක් ගොඩනංවන්න ඕනේ. ඒ වගේම ආයතනය තුල එයාට වරදක් වෙලා තියෙනවා නම් මේ වරදක් වෙලා තියෙනවා කියලා අපි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෙහෙම වරදක් වෙලා තියෙනවා පිළිගන්නේ නැති වුණොත් මේ දුක්ගැනවිල්ල විසඳීම සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි ගාව තියෙන ඔතොරිටි පවර් එක පාවිච්චි කරන්න මේ දුක්ගැනවිල්ල විසඳන්න අවශ්‍ය කරන අනෙක් අංශ වෙත යොමු කරගන්න. එතකොට සමහර විට මේ ගැටලුව තියෙන්නේ අපේ අංශේ නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගෙම තියෙන අංශේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අංශයක තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපි මේ අදාළ අංශයට මෙයාගේ දුක්ගැනවිල්ල යොමු කරවන්න ඕන. ඊට පස්සේ අපි පරක්කු වෙන්නේ නැතුව මේ දුක්ගැනවිල්ලට තීරණයක් ඉදිරිපත් කිරීම සහ තීරණය ක්‍රියාත්මක කරවීම කරන්න ඕන. ඉතින් එතකොට මෙතෙන්ට එනකන් අපි දැන් ඔන්න සේවකයාගේ දුක්ගැනවිල්ල විසඳීම සිද්ධ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමට කරන්න ඕන දේ තමයි මේ දුක්ගැනවිල්ල එයාගේ ඇත්තටම විසඳුණාද නැද්ද කියලා ආපහු සැරයක් හොයලා බලන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි අපි සේවකයෙක්ගේ දුක්ගැනවිලි විසඳන්න පාවිච්චි කරන ක්‍රියාමාර්ගය. හරි. එතකොට මේ ක්‍රියාවලිය ඔයාලට හොඳට පැහැදිලි වුණාද? ඊළඟට බලන්න යන්න ළමයි මේ දුක්ගැනවිලි විසඳන්න බැරි වුණොත් ආයතනයක් විදියට අපිට මොනවද මුහුණ දෙන්න වෙන ප්‍රතිඵල කියලා. අපි මෙහෙම දුක්ගැනවිලි විසඳන්න නැති වුණොත් ඒක අපේ තරංගකාරයින්ට අභියෝගයක් වෙන්නේ නැහැ අපේ ආයතනය. මොකද තරංගකාරය සමහරට අපේ ආයතනයේ සේවකයෝ අපේ ආයතනයේ දාන තරංගකරුවන්ගේ ආයතන වලටත් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ශ්‍රම පිරිවැඩුම් ඉහළ යනවා. කියන්නේ සේවයට නොපැමිණීම ඉහළ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම අපේ සේවකයන්ගේ ඵලදායීතාවය අඩු වෙනවා. දැන් දුක්ගැනවිලි අපි විසඳන්න නැති වෙන්න අපේ ආයතනය ගැන සේවකය කලකිරෙන්න පුළුවන්. කලකිරීම තුළ එයාගේ සේවය මනාව ඉටු කරන්න එයා පෙළඹෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? අපේ ආයතනයේ ඵලදායීතාවය අඩු වෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට අපිට නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. සමහර විට මේ සේවකයාගේ දුක්ගැනවිලි විසඳන්න නැති වුණොත් ඒකින්ද ඇති වෙන ගැටලු වලට අපිට නීතිමය ගැටලු පවා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ භාණ්ඩවල නිෂ්පාදන ගුණත්වය පහළ යනවා. නිෂ්පාදන ගුණත්වය පහළ යනවා කියන්නේ පාරිභෝගික අපිට නැත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ පැත්තෙන් ව්‍යාපාරයේ විකිණුම අඩු වෙන්නේ ඒක බලපාන. ඒ වගේම සේවක නිවාඩු ගැනීම වැඩි වෙන්න පුළුවන්. දැන් සේවකයා අපේ ආයතනයේට එන්න අකමැති වෙන්න පුළුවන්. එයා පුළුවන් තරම් නිවාඩු දාලා ගෙදර ඉන්න බෑ. එහෙම නැත්නම් එයාගේ වැඩක් කරගන්න වෙන්න පුළුවන්. දුක්ගැනවිල්ල විසඳන්න බැරි වුණොත්. ඒ වගේම ආයතනයේ ප්‍රතිරූපේ බිඳ වැටෙනවා. දැන් සේවකය සම්බන්ධයෙන් දැන් සමහර ලංකාව වගේ නෙමෙයි වෙන රටවල් වල ගොඩක් සේවකය සම්බන්ධයෙන් හොයලා බලන්න. එතකොට මෙහෙම මොකක් හරි ආයතනයක භාණ්ඩ නිෂ්පාදනය කරද්දී අපි අපේ සේවකය අනවශ්‍ය විදියට කාර්ය යොදවනවා නම් එහෙම නැත්නම් සේවකයන්ට නිසි පහසුකම් දෙන්නේ නැත්නම් සමහර විට පාරිභෝගිකව පවා ආයතනයකින් දාන්න පුළුවන්. දැන් හිතලා බලන්න අපි හදන නිෂ්පාදනයක් ගැන පාරිභෝගික කමෙන්ට් එකක් දැම්මොත් මේ ආයතනය මෙහෙම තමයි මේ සේවකයන්ට සලකන්නේ කියලා. දැන් එතනින් එහාට අපේ කස්ටමර් බේස් එක මොනවා වේවිද? අපි කියන එක ආයෙ පිළිගන්නේද නැත්නම් අර තුන්වෙනි කට්ටියක් කියන එක පිළිගන්නේද?
ඉතින් ගොඩක් වෙලාවට මේ වෙන කෙනෙක් ආයතනෙන් පිට කෙනෙක් කියන එක පිළිගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට ආයතනයේ ප්‍රතිරූපය එහෙම නැත්නම් ආයතනය ගැන තියෙන ඉමේජ් එක බිඳ වැටෙන්න පුළුවන් අපිට කස්ටමර්ස්ලා නැති වෙලා යන්න පුළුවන් කස්ටමර්ස්ලා වෙන භාණ්ඩ වලට යොමු වෙන්න පුළුවන් මේ වගේ ගැටලු ගණනාවක් ඇති වෙනවා. ඊළඟට අපිට තියෙන තවත් ගැටලුවක් තමයි අපේ සේවකයෝ අයින් වෙන්න අපිට ඒ රැකියාව කරන්න තව සේවකෙක් බඳව ගන්න වෙනවා. බඳව ගන්නවා කියන්නේ යාට එයාව ආකර්ෂණය නැත්නම් එයාට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා සේවකෙක් තෝරගෙන එයාව ට්‍රේනින් කරලා මේ විදිහට ලොකු කොස්ට් එකක් අපිට දරන්න සිද්ධ වෙනවා. දැන් අපි බලමු ඊළඟට මේ දුක් ගැනවිලි විසඳීම හින්දා අපිට ආයතනයේ තියෙන ප්‍රතිලාභ මොනවද? අපේ සේවක පිරිවැරම කියන්නේ සේවකය අපේ ආයතනයේට වැඩට නොපැමිණීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සේවය අත්හැර යාම, සේවක ප්‍රවාසිතාව පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයතනය තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක අඩු වෙන්න මේ දුක් ගැනවිලි විසඳීම හේතු වෙනවා. මොකද දැන් වෘත්තීය සමිති කටයුතු කරන්නේ හැම වෙලෙම සේවකයාට යහපතක් කරන්න. ඉතින් මේ සේවකයාට හොඳක් කරන්න යන්නේ එයාලට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ සමහරට මේ සේවකයාට අවශ්‍ය පහසුකම් ආයතනය තුලින් නොලැබෙන අවස්ථාවලදී. ඉතින් මෙහෙම දුක් ගැනවිලි විසඳීමට හොඳ ක්‍රමයක් ක්‍රියාවලියක් ආයතන තුළ අපි කරගෙන යනවා නම් මේ වෘත්තීය සමිති කියන ඒවා පාලනය වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් එයාලා ක්‍රියාකාරීත්වය අවම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාර්මික සම්බන්ධතා වර්ධනය කියන්නේ ආයතනය සහ ආයතනයේ කළමනාකරුවන් සහ සේවකයන් අතර තියෙන සම්බන්ධතාවය දියුණු වෙනවා මේ දුක් ගැනවිලි විසඳීමත්. ඒ වගේම ආයතනයේ කීර්ති නාමය ඉහළ යනවා. ඉතින් ආයතනයේ හොඳ ආයතනයක් විදියට මිනිස් අතර යනකොට ඒ ආයතනයෙන් බාන්නට එන්න මිනිස්සු පෙළඹෙනවා. ඒකෙන් බදුවන්න පෙළඹෙනවා. මේ වගේ ආයතනයේ පැත්තෙන් බැලුවම හොඳ නමක් ආයතනෙට ලබා ගන්න පුළුවන් මේ දුක් ගැනවිලි විසඳීම තුළ. සේවක ප්‍රවාසිතාව කියන්නේ සේවය ආයතනයේ අත්හැර යාම. සේවක පිරිවැටුම කියන්නේ වැඩට නොපැමිණීම කියන එක. හරි. ඔන්න එහෙනම් අපි ඒ ටියුට් එකත් මෙතනින් ඉවර කරනවා. මම හිතනවා දුක් ගැනවිලි සම්බන්ධයෙන් ඔයාට ගැටලුවක් දෙන්න නැතුව ඇති කියලා. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සපෝට් ටීම් එකකින් ඉන්නවද අද? දැන් ළමයි මේ ටියුට් print out දා ගන්නවද නැත්නම් ලියා ගන්නවද මොකද කරන්නේ ඔයාලා මේ ටියුට් වල? දැන් ඔයාලට මම හිතන්නේ ටියුට් 16ක් වෙනකම් මම දීලා තියෙනවා නේ. තව 5ක් විතර වගේ තමයි ඇත්තේ. මොකද පරමාර්ථ කතාවෙන්ද පොඩ්ඩකට කලින් මම දැක්ක. ලියනවා. ෂා හොඳයි. ගොඩක් ළමයි ඉන්නවනේ ලියන අය. ඔව් පරමාර්ථයක් අරමුණු වලට සාපේක්ෂව දීර්ඝකාලීන. සිංහලෙන් ටයිප් කරන්න ඕනේ ෆොන්ට් එකක්. ඒක print එකට වදින එකක් වෙන්න ඕනේ. සමහර print out එක ටයිප් කරාට වැඩක් නැහැ. ටයිප් කිරීම තුළ මේ ටයිප් කළා සමහරට ෆොන්ට් එක රීඩ් කරන්න බැරි වෙනවා. ඔව් මයික් මොකද කතා කරන් තියන්නේ වට? කතා කරන්න පුළුවන් නේ. සෙකන්ඩ් වෙන කලින් කියලා කිව්වේ එතකොට පෝස්ට් එක දාපම රෙජිස්ටර් වෙන දවස් 31 කියලාද නැත්නම් ඊට කලින් යවන්න කියන එකද? නෑ 31 ඔයාගේ ඔයා රෙජිස්ටර් පෝස්ට් එවනකොට ඒකේ ડેට් එක අඩුම තරමින් 31 වෙන්න ඕනේ කියලා. හරි සර්. ඊළඟ පොඩි ගැටලුවක් අහන්න හිටියා. දැන් අපි මම දෙවෙනි නිබන්ධනය සම්බන්ධයෙන් තමයි මේ අසයින්මන්ට් එක ලියන්නේ. එතකොට මේ දැන් අපිට අර කලානිස ක්ලාස් මේවා තුනක්
දෙකක් ක්ලාස් දෙකක් කරාම එතකොට ඒක සම්බන්ධයෙන් ලියද්දී ඒ ආයතනයේ කියපු විස්තර ටික විතරක් ඇතුළත් කරලා ලියපුවම ඇතිනේ නේද සර්? නෑ ඔව් ඒ ටික විතරක් ගත්තහම ඇතිව. ඉතින් එතන මම හිතන්නේ අපේ මේ ලහිරු සර්යි ශාක්‍ය සර්යි ප්‍රොසෙස් හයක් විතර කතා කරන්නේ නේද? ඔව්. ඒ හයෙන් දෙකක් හෝ තුනක් තෝරගෙන ලියන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි සර්. හරි. නිරූපමාට මම chance එක දෙනවා කතා කරන්න. නිරූපමා වැඩ කරන සේනක වැඩ කරන දිනවල ගිහිල්ලා පෝස්ට් කරන්න වෙනවා. හරි. අසයින්මන්ට් එක සම්බන්ධයෙන් ඩෙඩ්ලයින් එක ගැන අහනවා. ඩෙඩ්ලයින් එක ජුලයි 31 වෙනිදා ජූලි 31 තමයි දීලා තියෙන්නේ අවසාන දවස. ඔයාලට මේ අවසාන දවස වෙනකොට ඔයාගේ අසයින්මන්ට් එක ලබා දෙන්න බැරි නම් ඒකට හේතුව මොකක්ද කියලා මාව සහ ආයතනය දැනුවත් කරන්න කියලා තමයි මම කිව්වේ. ඉංග්‍රීසි වලින් කරාට කමක් නැද්ද කියලා අහනවා ප්‍රශ්නයක් නැහැ. soft copy වෙනම එකතු කරලා තියෙනවා. හරි. ඒකත් හොඳයි. මේ තියෙන්නේ ඔයාලගේ post එකේ තියෙන ඔක්කොම ඩියුට් දැනට ඇවිල්ලා තියෙන එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලත් ගැළපෙන විදිහට මේ ටියුට් ටික තියාගෙන ඇති කියලා. එහෙම නේද? කැම්පස් එක ලැබෙන්න නෙමෙයි අවසාන එක රෙජිස්ටර් පෝස්ට් එකට වැටිලා තියෙනවා. අසයින්මන්ට් එක අවම පිටු 15යි උඩරිම ගැන කට්ටියට ගැටලුවක් ආපු හින්දා උඩරිමේ පිටු අර මුල පිටු එක පිටු 30ක් වෙනකන් දුන්නා. ටෙබල් ස්ට්‍රයික් එක මම දැන් ඉවරයි. ගිය සඳේ ඉඳන් යාලා වැඩ කරනවා. තෙල් නැති ප්‍රශ්නේ තමයි දෙන්නේ. සිංහල ඉංග්‍රීසි මේක එකක් දීලා දැම්මට කමක් නැහැ. යව්වේ යාලා අසයින්මන්ට් එක යවුවා කියලා කිව්වා කන්ෆර්ම් කරලා රිසිප්ට් එකත් එක්ක දෙනවා. ඒක අපි ඔව් යවුවත් කමක් නැහැ. ඒ ගැන විශේෂයෙන් දැනුවත් කිරීමක් කරේ නැහැ. ඔයාලට ළමයි දැන් print out ගන්න ගැටලු තියෙන අයට පුළුවන් අපි අර ඔයාලට යෝජනා කරපු printing company එකට යවන්න. එතකොට ඔයාලට තව වාසියක් තියෙනවා. ඒක මොකද එයාලම print out අරගෙන අපේ campus එකට ඒක post කරන හින්දා ඔයාලට additional post charge එකක් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ අරින්න ඔයාට හැමදාම ඔයාට print out එක අරගෙන ඒක bind කරලා අපිට එවන්නත් පුළුවන්කම තියෙනවා. හරි. තව කාටද ප්‍රශ්න අහන්න තියෙන්නේ? මෙච්චරයි ප්‍රශ්න. කෙනෙක් කියනවා ඔක්කොම එක සඳුන් කියනවා ඔක ඉවර වෙච්ච දවසක ඔක්කොම එකට දීලා පොතක් හදනවා හරි සතුටුයි. පොත පුළුවන් නම් මට ෆොටෝ එකක් දාන්න හදලා ඉවර වෙලා. නිව් ඩිප්ලෝමා එක ස්ටාර්ට් කරන්නේ මම හිතන්නේ සැප්තැම්බර් පළවෙනි සතියේ ස්ටාර්ට් කරන්න තියෙනවා. කියන ඔයාලගේ ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ තමයි අපි ස්ටාර්ට් කරන්න ඉන්නේ. FM අපේ ෆොන්ට් එක ගොඩක් හොඳයි. ඒක කිසි ගැටලුවක් නැති ෆොන්ට් එකක්. අවම් පිටු 30ක් කියලා නෙමෙයි පුතේ කිව්වේ. අවම් පිටු 20 මම කියලා තියෙන්නේ 15යි කියලා. අවමේ සහ උපරිමේ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මම කිව්ව උපරිම පිටු 30යි අවම පිටු 15ක් තමයි යෝනි වෙන්නේ. ඊට පස්සේ අන්ටගේ බට්ස්නන්ට ID එකේ තියෙන්නේ ඩබල් සයිඩ් පිටු 15යි. ඒ කියන්නේ වන් සයිඩ් ගත්තාම පිටු 30ක් ඇවිල්ලා තියෙනවානේ. හරි. ඒ බට් නෑ ගැටලුවක් වෙන එකක් නැති වෙයි කියලා මම හිතනවා. ගැටලුවක් වුණොත් ඔයාව දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි අදට පන්තිය මෙතනින් නවත්තමු. ඔයාලා
ලබන ඉරිදා තියෙන ඊළඟ පන්තිට ජොයින් වෙන්න. නම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා.